සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා මීට වසර 28කට පෙර මිය පරලෝකීය කපිතාන් තුසිත රංජන මුදලිගේ සොහොයුරාට පින් පිනිස පින්වත් නිසිත මුදලිගේ මහත්මයා දිල්රුක්සී මහත්මිය නිවිදු සහ ජනුද යන පුතුණුවන් දෙපළ විසින් ඒ පිරිස තමයි අද දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මේ වස්සාන කාලේ මේ පින්නතුන්ට උතුම් දේශනා මාලාවක් ශ්‍රවණය කරලා හිතේ ප්‍රසාදය ඇති කරගන්න වාසනාව තියෙනවා. හිත පහදවා ගන්න වාසනාව තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ප්‍රසාදය ඇති කරගන්න භාග්‍ය තියෙනවා. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ගැන හිතේ ප්‍රසාදය ඇති කරගන්න වාසනාව අපිට තියෙනවා. ඒ වගේම ශ්‍රාවක මහා සංඝරත්නය ගැන හිතේ ප්‍රසාදය ඇති කරගන්න, පහන් සිත ඇති කරගන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, කලාතුරකින් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. ඊතා කලාතුරකින් ශ්‍රී සද්ධර්මයේ පහළ වෙන්නේ. කලාතුරකින් ශ්‍රාවක මහා සංඝරත්නය මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසා කලාතුරකින් මේ ලෝකයට පහළ වෙන තුන් ලෝකයේ අග්‍ර වූ, ලෝකයේ ඇත්ත ස්වභාවයේ ලෝකෙට දේශනා කරන්න පහළ වෙන බුදු කෙනෙක් ගැන හිතේ ප්‍රසාදය අපි ඇති කරගත්තොත් අපේ ජීවිතේට කොයිතරම් යහපත හිතසුව පිණිස පවතීද? කොයිතරම් යහපත හිතසුව පිණිස පවතීද? ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ගැන මනාකොට අවබෝධයෙන් යුතුව ප්‍රසාදය ඇති කරගත්තොත් කොයිතරම් අපිට ඒක යහපත හිතසුව පිණිස පවතීද? ශ්‍රාවක මහා සංඝරත්නය ගැන අපේ හිතේ ප්‍රසාදය ඇති කරගත්තොත් අපිට කොයිතරම් ඒක යහපත හිතසුව පිණිස පවතීද? ඉතින් ඒ නිසා පින්වත්නි, අවබෝධයෙන් යුතුව බුදු කෙනෙක් සරණ යන්න අපි දක්ෂ විය යුතුයි. අවබෝධයෙන් යුතුව ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න දක්ෂ විය යුතුයි. අවබෝධයෙන් යුතුව ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න අපි දක්ෂ විය යුතුයි. අපිට තියෙන එකම රැකවරණය, තුන් ලෝකේ වෙන කිසිම රැකවරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි සරණ යාමේ අග්‍රතම සරණ. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ සරණ යාම අග්‍රතම සරණ. ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යාම අග්‍රතම සරණ. මීට එහා සරණක් මේ තුන් ලෝකෙම නැහැ. මීට එහා සරණක් මේ තුන් ලෝකෙම නැහැ. ලෝකේ උතුම්ම සරණ, තුන් ලෝකේ අග්‍රතම සරණ පින්වත්නි තිසරණයයි. තිසරණයට සම කරන්න පුළුවන් සරණක් ලෝකේ කොහේවත්ම නැහැ. කිසිම තැනක නැහැ මේ උතුම් තිසරණයට සම කරන්න පුළුවන් දෙයක්. බුදු කෙනෙකුට සම කරන්න පුළුවන් උත්තමයේ තුන් ලෝකෙම නැහැ. ධර්මයට සම කරන්න පුළුවන් වෙන ධර්මයක් තුන් ලෝකෙම නැහැ. ශ්‍රාවක මහා සංඝරත්නයට සම කරන්න පුළුවන් පිරිසක් තුන් ලෝකෙම නැහැ පින්වත්නි. ඉතින් ඒ නිසා හොඳට මේ තිසරණය ගැන හිතේ ප්‍රසාදය ඇති කරගත්තොත් අපිට බොහෝ කල යහපත හිතසුව පිණිස පවතිනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාළේ බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේතයානි මනුස්සා බහිතච්චිතා. මේ ලෝකේ බියෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු
පිහිටක් හොයාගෙන ගස්ගල් පර්වත දේවාල ආරාම නොයෙක් දේවල් සරණ යනවා. පිහිටක් තියෙයි. රැකවරණයක් තියෙයි කියලා නොයෙක් දේවල් මේ ලෝකේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නේතංකෝ සරණං කේමං. ඒ සරණ බය නැති සරණක් නෙවෙයි. නේතං සරණ මුත්තමං උතුම්ම සරණකුත් නෙවෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒ සරණට ඇවිල්ලා කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ. ගස්ගල් පර්වත දේවාල ආරාම නොයෙක් වනාන්තර සරණ ගියා කියලා අපිට සැබෑ රැකවරණයක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණංගතෝ. කෙනෙක් අවබෝධයෙන් යුතුවම පින්වත්නි බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. එයා ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යනවා. එයාට ලැබෙනවා දුර්ලභ වාසනාවක්. මොකද්ද? චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. මේ පරම ගම්භීර චතුරාරි සත්‍ය ධර්මයේ නුවණින් දකින්ද එයාට වාසනාව තියෙනවා. භාග්‍යය තියෙනවා. මොකද්ද මේ චතුරාරි සත්‍ය ධර්මයේ? දුක්ඛං දුක්ඛ සමුප්පන්නං. දුක යනු කුමක්ද කියලා අවබෝධ කරගන්නවා. දුක හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. දුක්ඛස්ස චාතික්කමං. දුක නැති වෙන්නේ, දුක ඉක්මවා යන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛෝප සමගාමිනං. මේ දුක නැති කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ කරගන්නවා. මනාකොට අවබෝධ කරගන්නවා. ඒතංකෝ සරණං කේමං. එයයි නිර්භය සරණ. ඒතං සරණ මුත්තමං. උතුම්ම සරණ එයයි. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට ඇවිල්ලා කවදාවත් දුකින් නිදහස්, මේ සරණට ආවට පස්සේ සියලු දුකින් නිදහස් වෙනවා. සියලු දුකින් නිදහස් වෙනවා. බලන්න පින්වත්නි කොයිතරම් ලාභයක්ද. සියලු දුකින් නිදහස් වෙන්නේ තිසරණයට පැමුණාට පස්සේ. සියලු දුකින් නිදහස් වීමේ වාග්ය උදා වෙනවා එයාට තිසරණයට පැමුණාට පස්සේ. බලන්න මේ තිසරණේ තියෙන ආනිසංස. බලන්න මේ උතුම් තිසරණේ තියෙන අනුසස්. සියලු දුකින් නිදහස් වීමේ වාග්ය උදා වෙන්නේ එයා අවබෝධයෙන් යුතු බුදු කෙනෙක් සරණ ගියොත්, අවබෝධයෙන් යුතු ධර්මයේ සරණ ගියොත්, අවබෝධයෙන් යුතු සංඝ රත්නයේ සරණ ගිය කෙනාට සියලු දුකින් නිදහස් වීමේ දුර්ලභ වාග්ය වාසනාව උදා වෙනවා. ඒ නිසා සතුටු වෙන්න ඔබ. හිත හිතා සතුටු වෙන්න. දුර්ලභව පහළ වුණා අපගේ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපිට කොයිතරම් භාග්‍යද හිත පාදවාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපිට මේ සරණ යන්න ලැබීම. ඊළඟට පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උන්වහන්සේ මනාකොට ලෝකෙට දේශනා කරා. අපිට කොයිතරම් ලාභයක්ද හිත පහදවාගෙන ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබීම. ඊළඟට පින්වත්නි, මේ ලෝකයේ අසිරිමත්ම පිරිස, මේ ලෝකයේ අසිරිමත්ම අග්‍රතම පිරිසක් හැටියට ශ්‍රාවක මහා සංඝරත්නයේ අවබෝධයෙන් යුතු හිත පහදවාගෙන සරණ යන්න අවස්ථාව උදා වුණා. කොයිතරම් ලාභයක්ද, කොයිතරම් භාග්‍යද. කෙනෙක් තිසරණයට පැමිණුණොත් තමයි පින්වත්නි එයාට සසර දුකින් නිදහස් වීමේ භාග්‍ය උදා වෙන්නේ. කෙනෙක් තිසරණයට පැමිණුණොත් තමයි පින්වත්නි එයාට සතර අපායෙන් නිදහස් වෙන්න භාග්‍ය උදා වෙන්නේ. කෙනෙක් තිසරණයට පැමිණුණොත් තමයි එයාට සුගතිය උපදින්න වාසනාව උදා වෙන්නේ. ඒ සියලු දේවල් ලැබෙන්නේ උතුම් වූ තිසරණේ නිසා. ඉතින් පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙට පහළ වෙලා මනාකොට නිවන් අවබෝධ කරගන්න පාරිශුද්ධ බ්‍රහ්මචර්යාව දේශනා කරේ. මුළු මොනින්ම පිරිසිදු උතුම් නිවන් මඟ ලෝකෙට දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඒ නිවන අවබෝධ කරන මනා ප්‍රතිපදාව ලෝකෙට දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි සැබෑම බ්‍රහ්මචර්යාව කියන්නේ කුමක්ද? ප්‍රඥාවන්ත දේ මිනිසුන්ට මෙයයි නිවන් මඟ කියලා දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට, මේ ලෝකේ පහළ වෙච්ච වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට, ඒක ෂඩ් ශාස්ත්‍රවරු අහලා තියෙනවා ඔබ. නිගණ්ඨනාථ පුත්ත, අජිත කේසකම්බලික, සංජය බෙල්ලට්ටි පුත්ත ආදී ඒ ෂඩ් ශාස්ත්‍රවරු හිටියා. ඒ කිසි කෙනෙකුට මේ පාරිශුද්ධ නිවන් මාර්ගයේ පෙන්වා දීමේ හැකියාවක් තිබ්බේ නැහැ.
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තමයි නිවන් මඟ මොකක්ද? පිරිසිදු නිවන් මාර්ගයේ කුමක්ද? ඒ නිවන් මඟ පිණිස නිවන් මඟ පුරුදු කරන්නේ කොයි ආකාරයෙන්ද? නිවන පිණිස පවතින ප්‍රතිපදාව කුමක්ද කියලා මනාකොට දේශනා කරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කොයි තරම් අසිරිමත් සාසුන් වහන්සේ නමක්ද භාග්‍යතුන් වහන්සේ. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්න අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකෝ ඒ උතුම් ගුණදරු ආනන්ද ස්වාමීන් වහන්සේ බලන්න මේ සන්දක කියන පිරිවැජියට බුදුරජාණන් වහන්සේගේ මනා ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ නිවන් මඟ පිණිස දේශනා කරපු ප්‍රතිපදාව කුමක්ද කියලා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව ඒ බුද්ධිමත් ශ්‍රාවකයන්ට මෙවැනි ප්‍රතිපදාවක් දේශනා කරේ නිවන් මඟ පිණිස කියලා මනාකොට දේශනා කරනවා. ඒ බලන්න මේ සන්දක පිරිවැජිය අහනව බවත් ආනන්දේනි. මේ ශාසනයක බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන්ම බඹසර හැසිරෙනවා නම්, යම් ශාසනයක බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවේ නිවන් මාගේ හැසිරෙනවා නම්, ඒ බඹසර හැසිරීමෙන් අවබෝධයෙන් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කරනවා නම්, ඒ බඹසර හැසිරීමෙන් යුක්තව අවබෝධයෙන් මේ බඹසර හැසිරීම නිසා, ඒ කියන්නේ නිවන් මාගේ හැසිරීම නිසා කුසල් දහම් සාක්ෂාත් කරයිද? කුසල් දහම් උපදවා ගයිද? එය පෙන්වන ශාස්ත්‍රූන් වහන්සේ කවර මතයක් දරන කෙනෙක්ද? කුමක් පවසන කෙනෙක්ද කියලා ඇහුවා. බලන්නේ බුද්ධිමත් කෙනෙක් නිවන් මඟක හැසිරෙනවා නම්, ඒකාන්තයෙන් බඹසර හැසිරෙනවා නම්, ඒ බඹසර හැසිරීමෙන් අවබෝධයෙන් යුක්ත වූ කුසල් දහම් සාක්ෂාත් කරනවා නම් ඒ බඹසර පෙන්වන, ඒ කියන්නේ මනාකොට කුසල් දහම් වැඩින, මනාකොට දුක් ෂේ වෙන, ඒකාන්තයෙන් පිරිසුදු නිවන් මාගේ යම් නුවණැති කෙනෙක්, යම් ප්‍රඥාවන්ත බුද්ධිමත් කෙනෙක් හැසිරෙනවා නම්, ආන්නේ නිවන් මඟ පෙන්වා දෙන සාසුන් වහන්සේ මොන වගේ මතයක්ද දරන්නේ? මොන වගේ දෙයක් පවසන කෙනෙක්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අසා සිටිය සන්දක කියන පරිබ්‍රාජකයා. එතකොට අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද ස්වාමීන් වහන්සේ පදාලා, පින්වත් සන්දක, මෙහිලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ඒ තමයි අරහන් ගුණයෙන් යුක්ත, සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත, විද්‍යාචර්ණ සම්පන්න, සුගත ලෝකවිදු, අනුත්තර පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන අසිරිමත් ගුණයන්ගෙන් යුක්ත සාසුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙනවා. මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකයට, මේ ලෝකයේ හට සෝකී වූ විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කරන ලද ධර්මයේ දේශනා කරනවා. විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කරන ලද ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්මයේ ආදි කල්යාණං, මුල පිරිසුදුයි, මජ්ජේ කල්යාණං, මැද පිරිසුදුයි, පරියෝසాన කල්යාණං, අවසානයත් පිරිසුදුයි, සාත්තං පැහැදිලි අර්ථ ඇති, සබ්බයන්ජනම් පැහැදිලි වචන ඇති, කේවල පරිපූර්ණං, මුල මුනින්ම පරිසුද්ධෝ, පරිපූර්ණෝ, පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති, මුල මුනින්ම පාරිසුද්ධ පිරිසුදු නිවන් මඟ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ධර්මයේ දේශනා කරද්දී ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා, යම් කිසි කුලයක උපන්න මේ ධර්මය අහනවා. මේ නිවන් මඟ, පාරිසුද්ධ නිවන් මඟ දේශනා කරපු ධර්මය අහනවා. ඒ ධර්මය අහලා මොකද්ද කරන්නේ? එයාට හිතේ පැහැදීමක් ඇති වෙනවා. කා ගැනද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන. හිතේ පැහැදීමක් ඇති වෙලා එයා කල්පනා කරනවා, මේ උතුම් නිවන් මඟ කොයිතරම් පාරිසුද්ධයිද, කොයිසනම් පිරිසුදුයිද කියලා භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීමෙන් යුතුව කල්පනා කරනවා. මේ පිරිසුදු නිවන් මඟ අවබෝධ කරගන්න නම් මේ ගිහි වාසයේ ඉඳන් කරන්න බෑ. ගිහි වාසයේ හරිය සම්බාධකයි, කම්කටොළු වැඩි. හැබැයි පැවිදි වුණොත් පැවිද්ද ආකාශයේ වගේ හරිය නිදහස්නේ. පැවිදි වුණොත් නම් මේ නිවන් මඟ අවබෝධ කරගන්න පුළුවන් කියලා එයා මොකද්ද කරන්නේ?
එයා භවභෝග සම්පත් අතහරිනවා. මහත් වූ භවභෝග සම්පත් අතහරිනවා. කුඩා වූ භවභෝග සම්පත් අතහරිනවා. මහත් වූ ඥාති පිරිස අතහරිනවා. කුඩා වූ ඥාති පිරිස අතහරිනවා. සියලු වස්තු එයාට තියෙන දීපල වස්තු ඒ ඥාති පිරිස සියල්ල අතහැරලා එයා මොකද්ද කරන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පැවිදි වෙනවා. ඇයි පැවිදි වෙන්නේ? පැවිදි වෙන්නේ මේ පිරිසුදු නිවන් මඟ අවබෝධ කරගන්න. ඇයි එයාට ඒ ධර්මය ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ පැහැදීමක් ඇති වුණානේ භාගතුන් වහන්සේ ගැන. මේක නම් ඒකාන්තයෙන් පිරිසුදු නිවන් මඟක්. නිවන පිණිස තියෙන ඊටා උතුම්ම පිරිසිදුම බ්‍රහ්මචර්යාව මෙයයි. උතුම්ම ශ්‍රේෂ්ඨ නිවන් මඟ මෙයයි කියලා එයාට පැහැදීමක් ඇති වුණා. ඒ පැහැදීමෙන් යුක්ත තමයි එයා ගිහි වාසයේ අත්හැරලා පැවිදි වෙනවා. ඒතර බාණ්ඩය නුවණැති බුද්ධිමත් කෙනෙක්නේ. එයාට ඒකාන්තයෙන්ම වැටහීමක් තියෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බඹසර ඇසුරුනොත් නම් මට ඒකාන්තයෙන්ම මේ බ්‍රහ්මචර්යාවේ හැසිරීලා නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා එයා බුද්ධිමත් කෙනෙක්. එයාට වැටහීමක් තියෙනවා. ඒ නිසා තමයි ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙනවා. බලන්න බුදු කෙනෙක් පහළ නොවෙන තාක් පින්වත්නි. බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් මේ නිවන් මඟ කුමක්ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිපදාව. ඒ නිවන පිණිස කොයි විදිහටද මේ ප්‍රතිපදාව ගමන් කරන්නේ? කොයි විදිහටද මේ නිවන පිණිස ධර්මයේ පුරුදු කරන්නේ? මොන විදිහටද මේ පැවිදි වෙලා ධර්මයේ පුරුදු කරන්නේ කියන කාරණේ බුදු කෙනෙක් පහළ වෙලයි ලෝකෙට දේශනා කරන්නේ. බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් කිසි කෙනෙක් දන්නේ මේ ධර්මයේ පුරුදු කරන්නේ කොහොමද කියලා. ඒ නිසා බලන්න ඒ විදිහට භවභෝග සම්පත් ඇතැල්ල පැවිදි වෙනවා. ඔන්න කසාවත් දරලා මොකද්ද කරන්නේ? ඒ ශ්‍රාවකයා සිල්වන්ත වෙනවා. එයා සිල්වන්ත වෙනවා. එයා සීල සම්පන්න වෙනවා. එයා සීල සම්පන්න වෙලා මේ පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් වාසය කරනවා. අනුමත්තේසු අජ්ජේසු බයජස්සාවේ. එයා කුඩා වරදෙත් බිය දක්මින් වාසය කරනවා. හොඳට තමාගේ සිල්පද ආරක්ෂා කරගන්නවා. සමාදන් වූ සිල්පද හොඳට එයා ආරක්ෂා කරගන්නවා. ඕන්න එයාගේ පළවෙනි පියවර. මොකද්ද? සිල්වන්ත වීම. හොඳට ප්‍රාතිමෝක්ෂ සීලයට පැමිණිලා කුඩා වරදෙත් බිය දකිමින් සමාදන් වූ සිල්පදවල හොඳට හික්මෙනවා. බලන්න මේ දැන් අර සන්දක පරිබ්‍රාජකයන් යහන් ඒ නිවන් මඟ මනාකොට කුසල් දහම වැඩෙන නිවන් මඟ කෙසේද භාගතුන් වහන්සේ දේශනා කරේ බලන්න. ඒ කුසල් වැඩෙන නිවන් මඟ මේක. ඒ අනුපිළිවෙලට අරහත්ත්වයට පත්වෙන වැඩ පිළිවෙලයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. අරහත්ත්වයට පත්වෙන වැඩ පිළිවෙලයි. බුද්ධිමත් ශ්‍රාවකෙක් තමයි මේ විදිහට වැඩ පිළිවෙලේ හැසිරෙන්නේ. බුද්ධිමත් ශ්‍රාවකයා දන්නවා මේ විදිහට වැඩ පිළිවෙලක හැසිරුණොත් නම් ඒකාන්තයෙන්ම නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණේ බුද්ධිමත් කෙනෙක් දන්නවා. ඒ නිසායි ගිහි ගෙවල් අත්හැරලා එයා පැවිදි වෙන්නේ. ඇයි? එයා දන්නවා මනාකොට දුක් ෂේවන නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා. නිවන් මඟ පිණිස පවතින ප්‍රතිපදාව වැඩපිළිවෙල බුදු කෙනෙක් දේශනා කරා කියලා ඒ ශ්‍රාවකයට වැටහීමක් තියෙනවානේ. එතකොට බලන්න සිල්වන්ත වෙනවා. හොඳට සිල්වන්ත වෙලා ඊළඟට හොඳට ඉන්ද්‍රයන් සංවර කරගන්නවා. ඇස කන් නාසය දිවකය මනස එයා හොඳට සංවර කරගන්නවා. බලන්න චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. ඇසින් රූප දැකලා නිමිති ගන්නෑ. නානු ව්‍යංජනක් ගාහි නිමිත්තක කොටසක්වත් ගන්නෑ එයා. නිමිත්තක කොටසක්වත් ගන්නෑ. යත්තාදි කරන මේතන් චක්කු ඉන්ද්‍රියං අසංගතං විහරන්තම්. යම් හේකින් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර වුණොත් මොකද්ද වෙන්නේ? ඒ අසංවර වෙලා අවිජ්ජා දෝමනස්සා අන්වාස වේයන් ලෝභ දෝෂ ආදී අකුසල් ඔහු ලුහු බැන්දොත් ඇස අසංවර වෙලා තස්ස සංවරාය පටිපජ්ජති. ඉක්මනටම ඇස සංවර කරගන්නවා. ඉඳුරන් ඇස හොඳට සංවර කරගන්නවා. රූපයක් බලලා ඒ රූපේ නිමිති අනුනිමිති ගන්න නැතුව ඒ හිත ඒ රූපේ බලලා හිත අපිරිසුදු කරගන්න නැතුව හිතට කෙලෙස් ඇතුල් නොවන විදිහට එයා ඇස සංවර කරගන්නවා.
කන සංවර කරගන්නවා. නාසය දිවකය මනස හොඳට සංවර කරගන්නවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ විදිහට ඒ කියන්නේ කනෙන් ශබ්ද අහලා නිමිති අනුනිමිති ගන්නෑ. කෙලෙස් උපදවන ඒ කෙලෙස් නිමිති ගන්නෑ. ඒ වගේම කනෙන් ආග්‍රහණය නාසයෙන් ආග්‍රහණය කළ ගඳ සුවඳ ඒ හේතුවෙන් කෙලෙස් ඇතිවෙන නිමිති ගන්නෑ. බලන්න දිවෙන් රස විඳලා ඒ රසයේ හේතුවෙන් ඒ නිමිති අනුනිමිති ගන්නෑ කෙලෙස් ඇතිවෙන. කයින් පහස ලැබලා කෙලෙස් ඇතිවෙන අනුනිමිති නිමිති ගන්නෑ. මනසින් අරමුණු හිතලා කෙලෙස් ඇතිවෙන නිමිති අනුනිමිති ගන්නෑ. හොඳට සංවර කරගන්නවා. කොයිතරම් පාරිශුද්ධ බ්‍රහ්මචර්යාවක්ද. ඔබ සතුටු වෙන්න. කවුද මේක දේශනා කරේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයිතරම් අසිරිමත් වූ නිවන් මගද මේ දේශනා කරේ බලන්න. මුලින්ම සිල්වන්ත වෙනවා. සිල්වන්ත වෙලා හොඳට යා ඉඳුරන් සංවර කරගන්නවා. ඇස කන නාසය දිවකය මනස නුවණින් විමසා හොඳට සංවර කරගන්නවා. කොයිතරම් පාරිශුද්ධ නිවන් මගක්ද. මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකේ බුදු කෙනෙකුට විනා මේ දේ පෙන්වා දෙන්න සමතෙක් මේ ලෝකේ නැත. මුලින්ම බුදු කෙනෙක් පහළ වෙලයි මේ උතුම් වැඩපිළිවෙල දේශනා කරන්නේ. කොයිතරම් අසිරිමත් සාසුන් වහන්සේ නමක්ද. ඔබ පහදින්න ඒ භාග්‍යතුන් වහන්සේට ඒ පිරිසුදු නිවන් මගට ඔබේ ජීවිතයට බොහෝ කල් යහපත හිතසුව පිණිස පවතී. ඒ විදිහට බලන්න ඕන හොඳට මේ විදිහට ඉඳුරන් සංවර කරගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ මේ ආර්ය ශ්‍රාවකයා? මේ අවබෝධයෙන් යුතුව තමාගේ දානි වළඳනවා, බොජුන් වළඳනවා. ඒ ආර්ය ශ්‍රාවකයා කොහොමද අවබෝධයෙන් යුතුව නුවණින් ප්‍රතිවීක්ෂා කරගෙන ආහාර වළඳන්නේ? එයා කල්පනා කරනවා කොහොමද මම මේ ආහාරය ගන්නේ ජවයේ පිණිස නෙවෙයි. මත්වීම පිණිස නෙවෙයි. සැරසීම පිණිස නෙවෙයි. ඒ වගේම ඒ තැන මස්පිඩු වැඩි කර ගැනීම පිණිස නෙවෙයි. කයේ පැවැත්ම පිණිසයි, යැපීම පිණිසයි. ඒ වගේම ආහාර නොගැනීමෙන් ඇතිවෙන වෙහෙස සංසිඳවා ගන්නයි. ඒ වගේම මේ නිවන් මගට අනුග්‍රහ පිණිසයි මම මේ ආහාර ගන්නේ. පැරණි බඩගිනි වේදනා දුරු කර ගැනීම පිණිසයි. ඊළඟට අලුත් බඩගිනි වේදනා ඇති නොවීම පිණිසයි. මේ විදිහට ජීවිත යාත්‍රාව නිවැරදිව පවත්වා ගැනීම පිණිසයි මං ආහාර ගන්නේ කියලා නුවණින් විමසලා ආහාර ගන්නවා. කොයිතරම් අසිරිමත්ද? පින්වත්නි බලන්න මොන තරම් නුවණකින් යුක්තව ධර්මයේ හැසිරෙන මාර්ගයක්ද බුදු කෙනෙක් දේශනා කරේ. බුද්ධිමත් කෙනා මෙන්න මේ නිවන් මගටයි ආස. මෙන්න මේ ප්‍රතිපදාවටයි බුද්ධිමත් කෙනා ආස කරන්නේ. ඇයි? බුද්ධිමත් නුවණැති කෙනා දන්නවා මේ උතුම් වැඩපිළිවෙල තුලින් නම් ඒකාන්තෙම නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒකාන්තෙම නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා බුද්ධිමත් කෙනෙක් දන්නවා. ඒ නිසායි බුදු කෙනෙකුට පහදින්නේ. ඒ ප්‍රතිපදාවට පහදින්නේ බුද්ධිමත් අය. බුද්ධිමත් අය තමයි මේ ප්‍රතිපදාවට පහදින්නේ. ඒ විදිහට බලන්න දානේ ගන්න එතකොට අර අර්ථය සිහිපත් කරලා. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් පුළුවන්ද? සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය ලෝකයේ කෑම කන්නේ බලන්න රස තෘෂ්ණාව ඇති කරගන්න. ඇඟ ලස්සන කරගන්න, ඇඟ මහත කරගන්න, ඒ වගේම තරබාරු ඇති කරගන්න, ඒ වගේම ජවය ඇති කරගන්න. මේ වගේ දේවල් තමයි සාමාන්‍ය ලෝකේ කෑම ගන්නෙ. ආහාර ගන්නෙ. හැබැයි ආර්ය විනයේ බුදු කෙනෙක් දේශනා කරපු ප්‍රතිපදාවට අනුව හැසිරෙන බලන්න ඒ පැවිදි වෙච්ච උත්තමයා ආහාර ගන්නේ අර්ථය කුමක්ද කියලා තේරුම් ගන්නවා. ජවයේ පිණිස නෙවෙයි, මදයේ පිණිස නෙවෙයි. මත්වීම පිණිස නෙවෙයි, සැරසීම පිණිස නෙවෙයි. මේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීමටයි නිවන් මගට අනුග්‍රහ පිණිසයි. මේ පැරණි වේදනා දුරු කර ගන්නයි, අලුතින් බඩගිනි වේදනා ඇති නොකර ගැනීම පිණිසයි මේ දානි ගන්නේ කියලා අවබෝධයෙන් යුක්තව එයා දානි ගන්නවා. ආහාර ගන්නවා. භෝජන ගන්නවා. අන්න බලන්න අර්ථේ. එතකොට ඒ අර්ථය සිහිපත් කරගෙනයි ආහාර ගන්නෙ.
දැන් මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකෙක්ගේ ලක්ෂණ පින්වත්නි. එහෙනම් මේ නිවන් මඟ දේශනා කරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ. ඒ නිවන් මගේ හැසිරෙන ශ්‍රාවකයා පුරුදු කරන ආකාරයයි මේ දේශනා කරන්නේ. එතකොට ඔබට පහදිනවා බුදුරජාණන් වහන්සේ ගැන ඔබේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. ඊළඟට ඔබේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා ඒ උතුම් ප්‍රතිපදාව ගැන. ඊළඟට ඔබේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා ඒ ප්‍රතිපදාවේ ගමන් කරලා නිවන අවබෝධ කරගත් රහතන් වහන්සේලා, ඒ අනිත් මගපල්ලාභී උත්තමයන් වහන්සේලා ගැන ඔබේ හිතේ ප්‍රසාදයක් ඇති කරනවා. ඇති කරගන්න පුළුවන් ප්‍රසාදයක් ඇති වෙනවා. කොයිතරම් උතුම් නිවන් මගක්ද වැඩ පිළිවෙලක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟට බලන්න ඒ ආහාර ගන්න ප්‍රතිවේක්ෂාව, නුවණින් ආහාර අරගෙන ඒ විදිහට ආහාර ගැනීමේ අර්ථය මනමින් මෙනෙහි කර කර වාසය කරන ශ්‍රාවකයා ඊළඟට කරන්නේ කුමක්ද? නිදි වරාගෙන එයා භාවනා කරනවා. කොහොමද නිදි වරාගෙන භාවනා කරන්නේ? දවල් කාලේ සක්මන් භාවනාවෙන් භාවනා කරනවා. ඒ වගේම වාඩි වෙලා එයා භාවනා කරනවා. නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරගන්නවා. ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා, එයා ඒ වගේම මේ විදිහට කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ආදී මේ පංච නීවරණ යටපත් කරමින්, පංච නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගනිමින්, පංච නීවරණයන් බැහැර කරගනිමින්, පංච නීවරණයන් බැහැර කර මේ නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා. කොහොමද හිත පිරිසුදු කරගන්නේ? දහවල් කාලේ සක්මන් භාවනාවේ ඊළඟට වාඩි වෙලා භාවනා කිරීමෙන් නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා. ඊළඟට රාත්‍රී මධ්‍යම යාමේ ඊළඟට දැන් මේක දේශනා කරනවා කොහොමද ආර්ය ශ්‍රාවකයා දහවල් කාලෙත් ඒ විදිහට භාවනා කරනවා. රාත්‍රී ප්‍රථම යාමේත් අර විදිහට සක්මන් කරමින්, ඒ වගේම පින්වත්නි වාඩි වෙලා භාවනා කරනවා. ඇයි භාවනා කරන්නේ? අර පංච නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්න. ඒ පංච නීවරණයන් යටපත් කරලා, පංච නීවරණයන් බැහැර කරලා ඒ නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා. නීවරණයන් බැහැර කරලා හිත පිරිසුදු කරගන්නවා භාවනා කිරීමෙන්. ඒ විදිහට භාවනා කළා රාත්‍රී මධ්‍යම යාමේ වෙනකොට දකුණු ඇලේට හැරිලා දකුණු පාදයට මදක් මෑත් කොට වම් පාදයේ තබාගෙන සිහිනුවණින් යුක්තව නැගිටින හැඟීමෙන් යුතුව සිංහ සෙයියාවෙන් සැතපෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඒ සැතපෙන ආකාරය පවා දේශනා කළා තියෙන ආකාරයට කොයිතරම් අසිරිමත්ද. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ප්‍රතිපදාව. ඉතින් නුවණැති අය කොයිතරම් සතුටින් මේ නිවන් මාගේ හැසිරෙන්නේ නැද්ද? කොයිතරම් සතුටින් හැසිරෙන්නේ නැද්ද? දැන් දහවල් කාලෙත් ඒ වගේම රාත්‍රියේ පළවෙනි යාමෙත් හොඳට භාවනා කරමින්, සක්මන් කරමින් හොඳට මේ නීවරණ බැහැර කරන්න මහන්සි ගන්නවා. ඊළඟ රාත්‍රියේ මධ්‍යම යාමේදී එයා සිංහ සෙයියාවෙන් සැතපෙනවා. සිංහ සෙයියාවෙන් සැතපෙන්නේ කොහොමද? දකුණු ඇලේට හැරිලා දකුණු පාදයට මදක් මෑත් කොට වම් පාදයේ තබා සිහිනුවණින් යුතුව නැගිටින හැඟීමෙන් යුතුව සිංහ සෙයියාවෙන් සැතපෙනවා. ඒ කියන්නේ ඒ විදිහට සැතපීලා අදිස්ථාන කරනවා, නැත්නම් සිහි කරගන්නවා මං උදේ අහවල් වෙලාවට අවදි වෙනවා කියලා හොඳට හිතේ ඒ අවදි වෙන සංඥාව ඇති කරගෙන සැතපෙනවා. සැතපීලා පින්වත් බලන්න මොන තරම් අසිරිමත්ද මේ වැඩපිළිවෙල. කිසි කෙනෙකුට මේකෙන් කරදරයක්, හිංසාවක්, පීඩාවක් අල්ප මාත්‍ර ඇති වෙන්නේ නැහැ. තමන් තුලින්මයි මේ වැඩපිළිවෙල ඇති වෙන්නේ. කොයි තරම් සුන්දරයිද. අද කාලේ හිතා ගන්න බෑ. බලන්න අද කාලේ මේ වගේ වැඩපිළිවෙලක් කොයි තරම් අමාරුයිද කරන්න. බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු නිවන් මාර්ගයේ කොයිතරම් අසිරිමත්ද, කොච්චර අద్භූතයිද, ආශ්චර්යයි. ඒ නිසා ඔබ පහදින්න මේ වගේ අතිරිමත් වූ, මේ වගේ
උත්තම නිවන් මඟ මේ වගේ උත්තම වැඩපිළිවෙලක් අනුගමනය කරලායි පින්වත්නි ඒ උතුමන් වහන්සේලා සසරෙන් එතරට වැඩියේ. ඒ උත්තමයන් වහන්සේලා මගඵල ලැබුවේ මේ වගේ උත්තම වූ වැඩපිළිවෙලක් අනුගමනය කරලා. බලන්න කොයි තරම් අසිරිමත් වැඩපිළිවෙලක්ද. එතකොට බලන්න අර විදිහට සක්මන් කරමින් භාවනා කළා වාඩි වෙලා භාවනා කළා මධ්‍යම යාමේදී එයා රාත්‍රී මධ්‍යම යාමේදී සැතපෙනවා. ඒ උතුම් ශ්‍රාවකයා සැතපීලා මේ පැවිදි වෙච්ච ශ්‍රාවකයෙක්ගේ වැඩපිළිවෙලක් මේ කියන්නේ. පැවිදි ජීවිතයක් ගත කරන උතුම් ආර්ය ශ්‍රාවකයෙක්ගේ වැඩපිළිවෙලක් මේ. පැවිදි වෙලා ඒ ඇති කරගන්න වැඩපිළිවෙලා. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට හඳුන්වා දීපු උත්තම වැඩපිළිවෙලයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. බලන්න. ඉතින් ඒ විදිහට මේ බලන්න කොයිතරම් සුන්දර යුගයක් තියෙන්නේ නැද්ද? හැම වෙලෙම තමන්ගේ හිතේ නීවරණ වලට එන්න ඉඩ නොදී භාවනා කරමින් හිත පිරිසුදු කරගන්නවා. කොයිතරම් සුන්දර යුගයක්ද බලන්න. හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට ඔන්න අර නැගිටින සංඥාවෙන් යුක්තව සැතපීලා පාන්දර ආය අවදි වෙනවා. අවදි වෙලා ඊට පස්සේ ආය පාන්දරත් මොකද්ද කරන්නේ? අවදි වෙලා භාවනා කරනවා. සක්මන් කරමින් වාඩි වෙලා භාවනා කරනවා. භාවනා කරන්නේ කුමක් පිණිසද? නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්න. ඒ නීවරණයන් වලට ඉඩ නොදී නීවරණයන් හිතට එන්න ඉඩ නොදී හිත පිරිසුදු කරගන්න භාවනා කරනවා. සක්මන් කරමින් ඒ වගේම වාඩි වෙලා භාවනා කරනවා. භාවනා කරලා හොඳට නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා. හිත පිරිසුදු කරගන්නවා. බලන්න මේ උත්තම වැඩපිළිවෙල යන පිළිවෙල බලන්න. ওই විදිහට පින්වත්නි හොඳට මේ නීවරණයන්ගෙන් හොඳට හිත පිරිසුදු කරගෙන ඊළඟට පින්වත්නි දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ පංච නීවරණයන් බැහැර කරගන්නවා. මොනවාද පංච නීවරණ? කාමච්ඡන්ද, ඊළඟට ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කියන්නේ කාමයන්ට හිත ඇදී යන ස්වභාවයට කියනවා කාමච්ඡන්දේ. ඒක බැහැර කරනවා භාවනා කළා. ඊළඟට තරහ ව්‍යාපාදයට ඉඩ නොදී ව්‍යාපාදයෙන් හිත පිරිසුදු කරගන්නවා. ඊළඟට තියෙනවනේ තීන මිද්දේ නිදිමත අලසකම ඒකට එන්න ඉඩ නොදී හිත පිරිසුදු කරගන්නවා. ඊළඟට පින්වත්නි හිතේ තියෙනවා උද්ධච්ච කුක්කුච්ච විසිරීමත් පසුතැවීමත් මේකට එන්න ඉඩ නොදී මේකෙන් හිත පිරිසුදු කරගන්නවා භාවනා කරලා. ඊළඟ සැකය විචිකිච්ඡාව මේකට එන්න ඉඩ නොදී හිත පිරිසුදු කරගන්නවා. මේ විදිහට හිත හොඳට පිරිසුදු කරගෙන පිරිසුදු කරාට පස්සේ බලන්න අකුසල් වලින් වෙන්න ඊළඟට විතර්ක ਵਿਚාර සහිත ප්‍රීති සැපේ ඇති පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම ප්‍රතිපදාව දේශනා කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා පින්වත් සන්දක යම් සාසුන් වහන්සේ නමකගේ සසුනේ ශ්‍රාවකෙක් මෙබඳු උදාරෝ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම් අන්න ඒ බඹසර තුල තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන්ම හැසිරෙන්නේ. ඒ බඹසර තුල වසද්දී තමයි අවබෝධයෙන්මලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ. බුද්ධිමත් කෙනෙකුට නිවන් මාගේ හැසිරෙන්න කැමති නම් ඒ බුද්ධිමත් කෙනාට මේ ලෝකයේ දේශනා කරපු උතුම්ම නිවන් මාර්ගයේ කාගේ නිවන් මාර්ගයේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. ඒ බුද්ධිමත් කෙනෙකුට මනාකොට කුසල් සාක්ෂාත් කරන්න, කුසල් වඩන්න, අකුසල් බැහැර කරන්න හැසිරෙන්න තියෙන්නේ කාගේ නිවන් මාර්ගයේද? ලෝතුරා බුදු කෙනෙක්ගේ නිවන් මාර්ගයේ පමණයි. ලෝතුරා බුදු කෙනෙක් හඳුන්වා දුන්න නිවන් මාර්ගයයි. ඒක තමයි ලෝකේ දුක් ප්‍රහාණය කිරීම පිණිස ලෝකයේ තියෙන දුක ප්‍රහාණය කරන්න, දුක සංසිඳවා ගන්න, දුක් අත්හරින්න මේ දුකින් මිදෙන්න තියෙන උතුම්ම මාර්ගයේ උතුම්ම ප්‍රතිපදාව බුදු කෙනෙක් දේශනා කරේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක නැති කරන්න තියෙන, දුක ප්‍රහාණය කරන්න තියෙන, අකුසල් ප්‍රහාණය කරන්න තියෙන
කුසල් ප්‍රගුණ කරන්න තියෙන නිවන් මඟ බුද්ධිමත් කෙනෙකුට හැසිරෙනවා නම් බුදු කෙනෙක් දේශනා කරපු නිවන් මඟයි හැසිරෙන්න තියෙන්නේ. ඒ නිවන් මගේ හැසිරෙන්න තියෙන්නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සන්දක පරිබ්‍රාජකයට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා බලන්න. ඊළඟට භික්ෂුව විතරක ਵਿਚාර සංසිඳුවාගෙන තමා තුළ ප්‍රසන්න භාවය ඇති කරගෙන බලන්න සිතේ එකඟ බවින් යුතු විතරක ਵਿਚාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැපේ ඇති දෙවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. පින්වත් සන්දක යම් සාස්ෘන් වහන්සේ නමකගේ සසුනේ ශ්‍රාවකෙක් මෙබඳු උදාර විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම් අන්න ඒ බඹසර තුල තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන්ම හැසිරෙන්නේ. ඒ බඹසර තුල වසද්දී තමයි අවබෝධයෙන්මලත් කුසල් දහම් සාක්ෂාත් කරගත හැකි වන්නේ. එහෙනම් පළවෙනි ධානයේ මනහකට උපදවාගෙන කුසල් දහම් සාක්ෂාත් කරන්න වාසනාව ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මනහකට දේශනා කරා. දෙවෙනි ධානයේ ඊළඟට පින්වත්නි තුන්වෙනි ධානයේ උපදවා ගන්නවා. ඊළඟට දේශනා කරන පින්වත් සන්දක භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා කියනවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයක් විඳිනවා. ආර්යයන් වහන්සේලේ සමාධියට මෙහෙම කියනවා. මොකක්ද ඒ කියන්නේ? උපේක්ෂාවෙන් යුක්ත සිහියෙන් යුක්ත සැපසේ වාසය කරනවා කියලා. ඒ තුන්වෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඊළඟට ඒ භික්ෂුව සැපේද දුකද නැති කරමින් කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා දුක් සැප රහිත වූ පිරිසුදු උපේක්ෂාවෙන් යුතුව සිහියක් ඇතිව පිරිසුදු උපේක්ෂාවත් සිහියක් තියෙන හතරවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුතු හතරවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ආන්නේ විදිහට හතරවෙනි ධානයට පැමිණිලා හිත හොඳට සමාධිගත වුණාට පස්සේ හිත පිරිසුදු වුණාට පස්සේ උපක්ලේශ නැති වුණාට පස්සේ හිත මෘදු වුණාට පස්සේ හිත අවබෝධයට සුදුසු වුණාට පස්සේ නොසෙල්වෙන ස්වභාවයටපත් වුණාට පස්සේ අකම්පිත වුණාට පස්සේ ඒ හතරවෙනි ධානයට පැමිණිලා තමන් ගත කරපු පෙර ජීවිත සිහි කරනවා. තමන් ගත කරපු පෙර ජීවිත සිහි කිරීමේ නුවණ උපදවා ගන්නවා. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙර ජීවිත සිහි කිරීමේ නුවණ. එයා ආපස්සට සිහි කරනවා තමන් ආපු ගමන් මාර්ගයේ. එයා සංවට්ට කල්ප විවට්ට කල්ප ආදී බොහෝ ආපස්සට සිහි කරනවා. බලන්න ඒකාන්තයෙන්ම උදාරෝ මේ වගේ කොයිතරම් විශේෂ අවබෝධයක්ද සාක්ෂාත් කරන්න වාසනාව තියෙන්නේ බුදු කෙනෙක් දේශනා කරපු නිවන් මාර්ගයේ. කොයිතරම් අසිරිමත්ද මේ නිවන් මාර්ගය බලන්න. කොයිතරම් අසිරිමත්ද මේ ප්‍රතිපදාව. කොයිතරම් උදාරතර වූ සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය උත්තරීතර වූ ගුණධම් සාක්ෂාත් කරගන්න දේශනා කරපු උතුම්ම මාර්ගයේ, උතුම්ම නිවන් මාර්ගයේ, උතුම්ම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟට ඒ භික්ෂුව හිත හොඳට සමාධිගත වුණාට පස්සේ, පිරිසුදු වුණාට පස්සේ, හිත බබලනකොට උපක්ලේශ නැති වුණාම, හිත මෘදු වුණාට පස්සේ, අවබෝධයට සුදුසු වුණාට පස්සේ, නොසෙල්වී තිබුණාම, අකම්පිත වුණාම බලන්න සත්වයන් චුත වෙන උපදින හැටි දැකීමේ නුවණ ලබා ගන්නවා. නුවණ ලබා ගන්න හිත මෙහෙවනවා. ඔහුට සාමාන්‍ය මිනිස් දර්ශනපතේ ඉක්මවා ගියේ පිරිසිදු දිවස් නුවණින් යුක්තව මේ සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. මේ සත්වයන් උපදිනවා, චුත වෙනවා. ඒ වගේම උසස් පහත් ලස්සන කැත සුගති දුගති වල කර්මානුරූපව සත්වයන් උපදිනවා දකිනවා. ඒකට කියන චුතූපපාත ඥානෙ. ආනි උදාරතර අවබෝධයේ සාක්ෂාත් කරගන්නවා. බලන්න උතුම් ප්‍රතිපදාව. මුලින්ම සිල්වන්ත වෙනවා. සිල්වන්ත වෙලා ඒ කියන්නේ ගිහි ගෙවල් අත්හැරලා
ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අහලා ශ්‍රද්ධාවන්ත වෙනවානේ. ශ්‍රද්ධාවන්ත වෙලා එයා මේ ගිහි ගෙවල් අත්හැරලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ හොඳට සිල්වන්ත වෙනවා. සිල්වන්ත වෙලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. ඉන්ද්‍රිය සංවරය හොඳට ඇති කරගෙන එයා හොඳට අවබෝධයෙන් යුක්තව මේ දානි ගන්නවා. අවබෝධයෙන් යුක්තව භෝජනයේ තමන්ට ලැබෙන ආහාර අනුභව කරනවා. ඊට පස්සේ එයා ඒ උත්තම පැවිදි ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? නීවරණ සංසිඳවා ගන්න හොඳට භාවනා කරනවා. සක්මන් භාවනාවේ වාඩි වෙලා භාවනා කරනවා. හොඳට භාවනා කරනවා. ඒ විදිහට හොඳට නීවරණ වලින් හිත බැහැර කරගත්තට පස්සේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදවා ගන්නවා. උපදවාගෙන හතරවෙනි ධානයට පැමිණිලා එයා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගන්නවා. චතුූපපාද ඥානෙ උපදවා ගන්නවා. ඊළඟට පින්වත්නි හොඳට මේ විදිහට හිත සමාධිමත් වුණාට පස්සේ හිත හොඳට මෘදු වුණාට පස්සේ බබලනකොට හිත උපක්ලේශ නැති වුණාට පස්සේ අවබෝධයට සුදුසු වුණාට පස්සේ නොසිල් වුණාට පස්සේ අකම්පිත වුණාට පස්සේ ආශ්‍රව ඡය කළ බවට අවබෝධය ලබා ගැනීමේ නුවණ ලබා ගන්න හිත මෙහෙවනවා. එතකොට ඒ වික්ෂුවට මේ තමයි දුක කියලා යථාර්ථයෙන් අවබෝධ කරනවා. මේ තමයි දුකේ හට ගැනීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ දුකේ නැතිවීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ දුක නැති වෙන මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. මේවා තමයි ආශ්‍රව කියලා අවබෝධ කරගන්නවා යථාර්ථයක් හැටියට. මේක තමයි ආශ්‍රව හට ගැනීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මෙයයි ආශ්‍රවයන්ගේ නිරෝධය කියලා යථාර්ථය අවබෝධ කරගන්නවා. මෙයයි ආශ්‍රව නිරෝධ කරන්න තියෙන මාර්ගය කියලා යථාර්ථය අවබෝධ කරනවා. අවබෝධ කරාට පස්සේ පින්වත්නි බලන්න ඒ උත්තම ශ්‍රාවකයාගෙන් කාම ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ පින්වත්නි බලන්න නිදහස් වුණාට පස්සේ නිදහස් වුණා කියලා අවබෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ රාග, දේශ, මෝහ දුරු කළා අරහත්ත්වයටපත් වෙලා සියලු දුකින් නිදහස් වුණා කියලා අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ එයාට ඇති වෙනවා කීනා ජාති වුසිතම් බ්‍රහ්මචරියං ඉපදීම ෂේ වුණා. බඹසර වාසය සම්පූර්ණ කරා. ආයේ මට ඉදිරියට නිවන් මගේ කරන්න දෙයක් නැහැ කියලා අවබෝධයක් ඇති කරගන්නවා. අවබෝධයක් ඇති වෙනවා යාට. මේ මාගේ අන්තිම උපතයි. ආයේ මට මේ ඉපදීමක් නැහැ. ඉපදීම ෂේ වුණා. නිවන් මඟ සම්පූර්ණ කරා කියලා අවබෝධයක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වෙනවා. අරහත්ත්වයට පත් වුණා කියලා අවබෝධයක් ඇති වෙනවා. ආයේ කවදාවත් මේ උත්තමයා මේ සංසාරේ ඉපද මෙරි මෙරි යන්නේ සංසාරයෙන් නිදහස් වෙනවා. සංසාරයෙන් සදාහටම ඈතර වෙනවා. මොනතරම් අසිරිමත් ප්‍රතිපදාවක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔබ පහදින්න ඒ වගේ අසිරිමත් වූ බුදුරජාණන් වහන්සේට මේ උත්තම ප්‍රතිපදාව දේශනා කරපු ඊළඟට ඔබ පහදින්න ඒ උත්තම ප්‍රතිපදාවට ඊළඟට ඔබ පහදින්න ඒ ප්‍රතිපදාව අනුගමනය කළා සංසාරයෙන් එතරට වැඩිය රහතන් වහන්සේලා නිවන් මාගේ බැසගත් මගපල්ලාභී උත්තමය රහතන් මගපල්ලාභී අවශේෂ මගපල්ලාභී උත්තමයන් වහන්සේලාට ඒ වගේම සසරෙන් එතරට වැඩි රහතන් වහන්සේලාට හිතේ පැහැදීම ඇති කරගන්න මේ උතුම් දහම් කාරණා ඔබ අප සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සතුට හිතින් මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. මීට වසර 28කට පෙර එනම් 1993 සැප්තැම්බර් 29 වන දින ක්‍රියාන්විත රාජකාරියේදී සිටියේදී ජීවිතක්ෂයට පත් වූ කපිතාන් තුසිත රංජන මුදලිගේ සොහොයුරාට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතයේ සැපවත් වේවා. සුවපත් වේවා. සාපිපාසාදී දුක් පීඩා දුරු වේවා. දායකත්වයේ දරූ පින්නතුන් නමින් අනන්ත සසර පුරා මේ පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතේ
සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත් මිදීමට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර උදාාර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින පීඩාවට පත් වෙලා සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාව බලයෙන් ඒ සියලු දෙනාද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. චිර ජීවනයේ දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ සෑම දිනාට මේ උදාාර පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්ව දරු පින්නතුන්ට දෙමාපියන්ට එම පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කරපු සෑම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපවාසී සීලෝම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ සේවය කරන දරු දැරියන්ට ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දින අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන මීට වසර 28කට පෙර මිය පරලෝකීය කපිතාන් තුසිත රංජන මුදලිගේ සොයුරාට පින් පිනිස පින්වත් නිසිත මුදලිගේ මහත්මයා දිල්රුක්සී මහත්මිය නිවිදු සහ ජනුද යන පුතුණුවන් ඇතුළේ පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. චිර ජීවනයේ ලබත්වා දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ පින්තුන් කරන ධාර්මික රැකිරක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰවපකාරීම සාර්ථක වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. නිවෙස්වල සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන දැකබලා සතුටු වන ඔබ සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සීල දෙනාද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. චිර ජීවනයේ ලබත්වා දීර්ඝායු සැප සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබ සීල දෙනාටද මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.